ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අද අපි සූදානම් වෙන්නේ 11 ශ්‍රේණියේ දෙවෙනි පාඩම වන තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය කියන පාඩමට අදාළ ඉගෙනුම් කොටස් ටික අධ්‍යයනය කරන්න. එතෙන්දී අපි මුලින්ම සලකලා බලමු පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද කියලා. පද්ධතියක් කියලා කියන්නේ යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතුව කටයුතු කරන සංඝටක කිහිපයක එකතුවක්. එතකොට පද්ධතියට උදාහරණ විදිහට අපිට මිනිස් සිරුරේ තියෙන පද්ධතීන් උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ඒ වගේ පද්ධතියක් තුලත් අවයව කිහිපයක් තියෙනවා. ඒ අවයව කිහිපයම එකතු වෙලා යම්කිසි කාර්යයක් ඉෂ්ට කරනවා. ඒ කාර්යයන් කිහිපය අන්තර් සම්බන්ධතාවයකින් යුතුව සම්පූර්ණ වෙනකොට පද්ධතියේ අරමුණ ඉෂ්ට වෙනවා. ඒ නිසා අවයව කිහිපයක් අන්තර් සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කරනකොට අපිට පද්ධතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ හැම අවයවයක්ම ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි පොදු අරමුණක් වෙනවා. පද්ධතියක මූලික කොටස් තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ආදානය. දෙවෙනි එක ක්‍රියාවලිය. තුන්වෙනි එක ප්‍රතිදානය. ආදානයේ විදිහට පද්ධතියට ලබා දෙන දේවල් අපිට සලකන්න පුළුවන්. ඒ ලබා දෙන දේවල් ආදාන යම්කිසි ක්‍රියාවලියකට විභාජනය කරලා එයින් ලැබෙන නිමැවුම නැත්නම් ප්‍රතිදානය අවසන් ප්‍රතිඵලයේ විදිහට අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපි බලමු මේක අපේ විෂයට කොහොමද අදාළ වෙන්නේ කියන කාරණෙත් එක්ක තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ අපි දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් තොරතුරු පද්ධතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ තොරතුරු පද්ධතිය තුළ ආදානයේ විදිහට දත්ත සහ උපදෙස් කියන දේ ඒ ලබා දීපු දත්ත සහ උපදෙස් යම්කිසි සැකසීමකට භාජනය කරලා එයින් ලැබෙන නිමැවුම එහෙමත් නැත්නම් ප්‍රතිදානෙ තොරතුරු විදිහට සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් තොරතුරු පද්ධතියක මූලික කොටස් තුනයි. ඒ තමයි දත්ත ඒක සැකසීමකට භාජනය කරලා නැවත තොරතුරු බවට පත් කරලා දෙන එක. ඔය කොටස් තුන සම්පූර්ණ වෙනකොට තොරතුරු පද්ධතිය ක්‍රියාවලිය සම්පූර්ණ වෙනවා. එහෙනම් තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක්. මේ තියෙන්නේ ඒකට උදාහරණයක්. අපිට ATM කාඩ් එකක් ATM යන්ත්‍රයකට ඇතුළත් කරලා එයින් අපේ ගිණුමේ තිබෙන මුදල් ලබා ගන්න පුළුවන්. එහෙනම් ATM කාඩ් පත ආදානයේ විදිහට ATM යන්ත්‍රය තුල අපේ ගිණුමේ ශේෂය පරීක්ෂා කරලා ඒ ගිණුමෙන් මුදල් අඩු කරන එක ක්‍රියාවලිය විදිහට ප්‍රතිදානයේ විදිහට අපිට ලැබෙන මුදල සහ ඒ මුදලේ අපේ නැත්නම් අපේ ගිණුමේ තිබෙන ශේෂයක් සඳහන් කරන්න පුළුවන්. මේ කටයුත්ත කරලා දෙන්නත් අපේ තොරතුරු පද්ධතියක් තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට අපි බලමු තොරතුරු පද්ධතියක් කියන එක කොහොමද හැදිලා තියෙන්නේ මොන ආකාරයෙන්ද හැදිලා තියෙන්නේ කියලා. තොරතුරු පද්ධති ආකාර දෙකකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි අතුරු තොරතුරු පද්ධතිය. දෙවෙනි වර්ගය තමයි පරිගණක පාදක තොරතුරු පද්ධතිය. අතුරු තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ හැම වෙලාවෙම මේ පද්ධතියේ සියලුම සැකසුම් කරන්නේ පුද්ගලයන් විසින්. එහෙම නැත්නම් මිනිශ්‍රමයෙන්. මිනිශ්‍රමයෙන් සියලුම සැකසීම් සිදු කරද්දී කොලන්, පොත්පත්, කඩදාසි, ෆයිල් කවර, ලිපි කොණු, තාක්ක අන්න ඒ වගේ දේවල් පාවිච්චි කරලා තමයි අපි කටයුතු කරන්නේ. ඇත්තටම මිනිශ්‍රමයෙන් තමයි මේක සැකසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. නමුත් පරිගණක පාදක තොරතුරු පද්ධතියක් කියලා කිව්වහම ඒකෙදී අපි කටයුතු කරන්නේ නැත්නම් සැකසීම සිදු කරන්නේ පරිගණක ආශ්‍රයෙන්. එහෙමනම් පරිගණක ආශ්‍රයෙන් දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් පරිගණක පාදක තොරතුරු පද්ධතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට පාසලේ පරිගණක පාදක පාසල් පුස්තකාල පද්ධතියක් අපිට සලකන්න පුළුවන්. එතෙන්දී අපිට පුළුවන්කම ලැබෙනවා විවිධ ප්‍රයෝජන ලබා ගන්න. ඒවා තමයි අපි හිතමු පුස්තකාලයේ පොතක් තියනවද නැද්ද කියලා ඉක්මනින් බලා ගන්න පුළුවන් තොරතුරු පද්ධතිය පරීක්ෂා කිරීම හරහා. ඒ වගේම බාකෝඩ් එකක් එහෙම නැත්නම් තීරුකේත කියවනයක් මගින් පුස්තකාලයේ පොත්පත් බාර ගන්න එක පොත් පැහැර දෙන ක්‍රියාවලිය ඉක්මනින් සහ නිවැරදිව කරන්න පුළුවන්. ඒක ඉතාමත් පහසුවක් අපිට. ඒ වගේම තමයි පොත් නැවත බාර දීමේදී යම්කිසි ප්‍රමාදයක් සිද්ධ වෙලා නම් ඒකට කරන අය කිරීම සඳහා ස්වයංක්‍රීයව ගණනය කිරීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම යම්කිසි පොතක් පුස්තකාලයේ තියනවද නැද්ද කියන එක ඉක්මනින් දත්තපාදකයේ පිරික්සීම හරහා සොයා බලන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ ගොඩක් පහසුකම් අපිට මේ පරිගණක පාදක තොරතුරු පද්ධතියක් කරා ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි සලකලා බලමු එහෙනම් මේ
තොරතුරු පද්ධති වර්ග දෙකේ තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද කියන එක. ඒ කියන්නේ අතිරු තොරතුරු පද්ධතියකත් පරිගණක පාදක තොරතුරු පද්ධතියකත් තියෙන වෙනස්කම් මොනවද කියන එක. අතිරු තොරතුරු පද්ධතියකින් විනිශ්‍රමයෙන් නේ කරන්නේ. ඒ නිසා දෝෂ ඇති වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. නමුත් පරිගණක පාදක තොරතුරු පද්ධතියක ඒ අවශ්‍ය අපිට මගහරව ගන්න පුළුවන්. එතෙන්දී අපිට පරිගණකය හරහා සකස් කරගන්න තොරතුරු ගැන වැඩි විශ්වාසයක්. එහෙමත් නැත්නම් නිර්වදිතාවයේ ඉහළ බව සහතික කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තොරතුරු සකස් කිරීමේදී විනිශ්‍රමයෙන් කටයුතු කරද්දී අපිට ඒකට වැඩි කාලයක් ගත වෙනවා. ඒ නිසා අතිරු තොරතුරු පද්ධතියකට තොරතුරු සැකසීම සඳහා වැඩි කාලයක් ගත වෙනවා. නමුත් පරිගණක පාදක තොරතුරු පද්ධතියක වැඩි වැඩ කොටසක් අඩු කාලයකින් සිදු කරගන්න පුළුවන්. ඒ නිසා ඉතා අඩු කාලයකින් තොරතුරු සකස් කර ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒ වගේම තවත් වාසියක් තමයි අතිරු තොරතුරු පද්ධතියක දත්ත ගබඩා කරනකොට වරින් වර එකතු වෙන දත්ත ප්‍රමාණය වැඩි නිසා අපිට ඒව ගබඩා කරලා තියන්න දත්ත තොරතුරු ගබඩා කරලා තියන්න වැඩි ඉඩ ප්‍රමාණයක් වරින් වර එකතු කරගන්න වෙනවා. නමුත් පරිගණක පාදක තොරතුරු පද්ධතියක ආචාර්ය උපාංග හරහා දත්ත වැඩි ප්‍රමාණයක් ගබඩා කරලා තියන්න පුළුවන් නිසා එහෙම දත්ත ගබඩා කරනකොට ඉතා සුළු ඉඩක වැඩි දත්ත ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අතිරු තොරතුරු පද්ධතියකින් සකස් කරන ලද දත්ත වල ආරක්ෂාව ගැන අපිට සහතික වෙන්නම බෑ. ඒවා ස්ථානගත වීම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් පරිගණක පාදක තොරතුරු පද්ධතියක වස්තු පිටපත් රඳවා තබා ගැනීම. ඒ කියන්නේ අමතර පිටපතක් ගබඩා කර තබා ගැනීම හරහා දත්තවල ආරක්ෂාවට වෙන්න පුළුවන් අවසීන් මගහරව ගන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු පද්ධති සංවර්ධනය සිද්ධ වෙනකොට ඒකෙදි අපි හසු කරන ක්‍රියාවලීන් මොනවද අවදීන් මොනවද කියන එක. මේක අපි හඳුන්වනවා තොරතුරු පද්ධතියක් ගොඩනැගීමේදී විවිධ ක්‍රමවේද අතරින් අපි පද්ධතිය ගොඩනැගීමේ පියවර පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා. System Development Life Cycle කියලා අපි හඳුන්වනවා. ඒකෙදි අපි පියවර කිහිපයක් වෙන් කරලා හඳුනා ගන්නවා. එයින් පළවෙනි පියවර තමයි අවශ්‍යතා හඳුනා ගැනීම. Identification of requirements. අවශ්‍යතා හඳුනා ගැනීම. අවශ්‍යතා හඳුනා ගැනීම කියලා කියන්නේ හැම වෙලාවෙම තොරතුරු පද්ධතියක් නිර්මාණය කරන්න කලින් පළවෙනි පියවරේදී වැදගත්ම දෙයක් තමයි ඒ තොරතුරු පද්ධතිය හරහා අපි මොකක්ද කරන්න යන වැඩේ. ඒකෙන් සම්පූර්ණ වෙන්න ඕන අවශ්‍යතා මොනවද? අපි ලබා ගන්න ඉෂ්ට කරගන්න අවශ්‍යතා මොනවද කියන එක අපි නිවැරදිව හඳුනා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට අවසානයේ ලැබෙන ප්‍රතිදානය අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිදානය කරා ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මුලින්ම අපි පද්ධතියක් ගොඩනගනකොට ඒ පද්ධතිය පවතින පද්ධතිය සහ ඒ ක්‍රියාවලිය තුළ සම්පූර්ණ වෙන අවශ්‍යතා ටික පැහැදිලිව හඳුනා ගැනීම හරිම වැදගත්. ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් තොරතුරු රැස් කරගන්න ක්‍රමවේද. මොකද එහෙම වුණොත් තමයි මේ පද්ධතිය භාවිතා කරන කෙනාගෙන් අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ පද්ධතිය හරහා සම්පූර්ණ වෙන්න ඕන නැත්නම් ඉෂ්ට කරගන්න අවශ්‍යතා මොනවද කියන එක. ඒ සඳහා විවිධ ක්‍රමවේද තියෙනවා. එයින් අපේ විෂය නිර්දේශය තුළ තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රමවේදයන් කිහිපයක් දක්වලා තියෙනවා. පළවෙනි එක නිරීක්ෂණය. දෙවෙනි එක සම්මුඛ සාකච්ඡා. තුන්වෙනි එක ප්‍රශ්නාවලිය. හතරවෙනි එක වාර්තා හෝ ලිපිගුණ නිරීක්ෂණය කිරීම. පස්වෙනි එක මූලාදර්ශ. දැන් මේ එකින් එක ගැන අපි පොඩ්ඩක් කතා කරලා බලමු. නිරීක්ෂණය. නිරීක්ෂණය කියන එක අපිට මේ විදිහට යොදා ගන්න පුළුවන්. අපි උදාහරණයක් ඔස්සේ ගමන් කරමු. අපි හිතමු පුස්තකාලයක පරිගණක පාදක තොරතුරු පද්ධතියක් සකස් කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ කියලා. එතකොට මේ පද්ධතිය නිර්මාණය කරන කෙනාට පුස්තකාලය තුල ඉෂ්ට වෙන්න ඕනේ අවශ්‍යතා ටික. නැත්නම් මේ තොරතුරු පද්ධතිය හරහා සම්පූර්ණ වෙන්න ඕන අවශ්‍යතා ටික මොනවද කියලා පුස්තකාලාධිපතිගෙන් දැනගන්න ක්‍රමවේද ටිකක් පාවිච්චි කරන්න වෙනවා. එතනින් නිරීක්ෂණය. පුස්තකාලයට ඇවිල්ලා බලන්න පුළුවන් මේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ. එතනින් අවබෝධ කරගන්න පුළුවන් මොනවද මේ පද්ධතිය හරහා ඉෂ්ට වෙන දේවල් ටික. ඒ වගේම දෙවෙනි ක්‍රමය තමයි සම්මුඛ සාකච්ඡා. මුහුණට මුහුණලා ප්‍රශ්න අහලා ලැබෙන පිළිතුරු විශ්ලේෂණය කරලා තොරතුරු රැස් කරගන්න පුළුවන්. එතනින් අපිට පුළුවන් වෙනවා පුද්ගල අවශ්‍යතා නිවැරදිව හඳුනා ගන්න. ඒ වගේම තුන්වෙනි විදිහ ප්‍රශ්නාවලිය. ප්‍රශ්නාවලියක් කියලා කියන්නේ අපි ලිඛිතව යම්කිසි තොරතුරු පත්‍රිකාවක් ලබා දීලා එයින් ප්‍රශ්න කිහිපයක් විමසලා ඒවට ලබා දෙන පිළිතුරු හරහා තොරතුරු රැස් කර ගන්නවා. ඒ හරහා
අපිට තොරතුරු ලැබුණු තොරතුරු විශ්ලේෂණය කරලා තොරතුරු ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් ක්‍රමය තමයි වාර්තා හෝ ලිපිගුණ නිරීක්ෂණය කිරීම. ඒ කියන්නේ යම්කිසි ආයතනයක තියෙන මේ තොරතුරු පද්ධතිය දැනට ක්‍රියාත්මක වෙන තොරතුරු පද්ධතියේ තිබෙන පසුගිය වාර්තා ටික අරගෙන ඒවැ සටහන් වෙලා තියෙන තොරතුරු මොනවද වෙලා තියෙන සැකසීම් කියන එක පිළිබඳ අධ්‍යයනයක් කරලා තොරතුරු රැස් කරගන්න පුළුවන්. ඒකත් ගොඩක් වැදගත්. අපිට ඒක හරි පහසුවක්. ඒ වගේම පස්වෙනි ක්‍රමවේදයේ විදිහට මූලාදර්ශ සඳහන් කරන්න පුළුවන්. මූලාදර්ශයක් කියලා කියන්නේ ස්ථාපනය කිරීමට අපේක්ෂිත පද්ධතියේ අනුරුවක් කාර්ය මණ්ඩලයට සහ පරිශීලකයන්ට පෙන්වන්න සලස්සලා ඔවුන්ගෙන් අදහස් ලබා ගන්නවා මේකේ තව මොනවද වෙන්න ඕනේ. මෙන්න මේ සම්පූර්ණ වෙන අවශ්‍යතා ටික ගැන සෑහීමටපත් වෙනවද. ඒ වගේ තොරතුරු රැස් කරගන්න පුළුවන්. එහෙනම් මේ ක්‍රමවේද හරහා අපිට පුළුවන් පරිශීලක අවශ්‍යතා නිවැරදිව හඳුනා ගන්න. නිරීක්ෂණය, ඔබ්සර්වේෂන්, සම්මුඛ සාකච්ඡා, ඉන්ටර්වියුස්, ප්‍රශ්නාවලි, questionnaires, වාර්තා හෝ ලිපිගුණ නිරීක්ෂණය, document sample collection, ඒ වගේම මූලාදර්ශ, prototyping. මේ කියන ක්‍රමවේද හරහා පද්ධතියේ පළවෙනි පියවර. ඒ කියන්නේ අවශ්‍යතා හඳුනා ගැනීම කියන අවධියේදී තොරතුරු රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ රැස් කරගත්ත තොරතුරු විශ්ලේෂණය කිරීම හරහා පද්ධතිය සැකසෙන්න ඕනේ මොන අවශ්‍යතා සම්පූර්ණ වීම වෙනුවෙන්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට එහෙනම් අපි යමු පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ දෙවන අදියරට. දෙවන අදියර තමයි විසඳුම සැලසුම් කිරීම. එහෙමත් නැත්නම් designing the solution. විසඳුම සැලසුම් කිරීම කියලා කියන්නේ අපි හඳුනාගත්ත අවශ්‍යතා ටික පද්ධතිය හරහා සම්පූර්ණ වෙන්න මේ තොරතුරු පද්ධතිය කොහොමද නිර්මාණය වෙන්න ඕනේ, මේ තොරතුරු පද්ධතිය මොන වගේ වෙන්න ඕනද කියන සැලසුම සකස් කරගන්න පුළුවන්. ඒ යටතේ අපිට යම්කිසි අරමුණු කිහිපයක් සාක්ෂාත් කරගන්න වෙනවා. ඒ කිහිපයක් අපි සලකලා බලමු. පළවෙනි එක මෘදුකාංග හඳුනා ගැනීම. මෘදුකාංග හඳුනා ගැනීම කියලා කියන්නේ අපි මේ සකස් කරන්න යන්නේ පරිගණක වැඩසටහනක්නේ. තොරතුරු පද්ධතියක් විදිහට. එතකොට මේ තොරතුරු පද්ධතිය තුළ මේ පරිගණක වැඩසටහන සකස් කරන්න මොනවද අපි පාවිච්චි කරන මෘදුකාංග කියන එක හඳුනා ගන්න ඕනේ. අපි කරන කාර්යයේ සංකීර්ණතාවය මත ගැළපෙන පරිගණක වැඩසටහනක් ඒ සඳහා යොදා ගන්න වෙනවා. පරිගණක භාෂාවක් තෝරා ගැනීම සඳහා මෙහිදී කටයුතු කරන්න වෙනවා. ඒ නිසා මෘදුකාංග හඳුනා ගැනීම විදිහට එක පියවරක් සඳහන් කරන්න පුළුවන්. තවත් කාරණා තියෙනවා මේ යටතේ සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ තමයි මේ තොරතුරු පද්ධතිය සකස් කළාට පස්සේ මේක ස්ථාපනය කළාට පස්සේ මේක භාවිතා කරන්න. එහෙම නැත්නම් මේකේ පරිශීලකයාට මේ පරිගණක වැඩසටහනේ තියෙන අතුරු මුහුණත සරල සහ එයාට පහසුවෙන් වැඩ කරගන්න පුළුවන්. අපි කියන user friendly අතුරු මුහුණතක් වෙන තරමට මේ තොරතුරු පද්ධතියේ සාර්ථකත්වය වැඩි. ඒ නිසා අතුරු මුහුණත පරිශීලකයාට ඒ කියන්නේ අතුරු මුහුණතක් කියලා කියන්නේ පරිශීලකයාට තිරයේ දර්ශනය වෙන ආකාරය. ඒ පිළිබඳ සැලසුම් සකස් කරන්න පුළුවන් මෙහිදී අපිට. ඒ වගේම තමයි අපි මොනවද පාවිච්චි කරන දෘඩාංග කියන එකත් තීරණය කරන්න ඕනේ. අපි හිතමු අපි අර කලින් කතා කරපු උදාහරණය ඔස්සේම පාසල් පරිගණක පාසල් පුස්තකාලයක තොරතුරු පද්ධතියක් සකස් කරනවා කියලා. එතකොට ඒ පුස්තකාලය තුල පොත් බැහැර දීමේ කටයුතු සිදු කරද්දී මේ තොරතුරු පද්ධතිය හරහා දත්ත ආදාන වෙන්නේ යතුරු පූර්ව සහ මූසිකය හරහා නම් ඒ දෘඩාංග ටික ප්‍රමාණවත්. නමුත් තීරුකේතයක් ආදාන කිරීම හරහා දත්ත ආදාන සිද්ධ වෙනවා නම් ඒ වෙලාවට අපිට තීරුකේත කියවන නැත්නම් බාකෝඩ් රීඩර් එකක් මේ සඳහා පාවිච්චි කරන්න වෙනවා. අන්න ඒ වගේ අපි මේ භාවිතා කරන අවස්ථාවට ගැලපෙන දෘඩාංග මොනවද කියන එක අපිට තීරණය කරන්න වෙනවා. මේ දේවල් පිළිබඳ සැලසුම් සකස් කරාම ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි දත්ත පාදකය මොන වගේ වෙන්න ඕනද කියන කාරණා පිළිබඳ අවධානය යොමු කරලා සැලසුම සකස් කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මෙන්න මේ කියන කටයුතු ටික සම්පූර්ණ වෙනකොට දෙවෙනි පියවර සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ විසඳුම සැලසුම් කිරීමේ අදියර දෙවන අවස්ථාව. ඉන්පසු අපිට යන්න පුළුවන් තුන්වෙනි අවස්ථාවට. තුන්වෙනි අදියරට. ඒ කියන්නේ විසඳුම කේතකරණය කිරීම. විසඳුම කේතකරණය කිරීම කියලා කියන්නේ coding of the solution. අපි සැලසුම සකස් කරාට පස්සේ අපි තෝරගත්ත පරිගණක වැඩසටහන නැත්නම් පරිගණක භාෂාව පාවිච්චි කරලා අපි සැලසුම් කරන ලද අතුරු මුහුණත සහ දත්ත පාදකේ නිර්මාණය කිරීමේ කටයුත්ත. ඒ සඳහා අපි සරලවම කියනවා නම් කේතනය කිරීමේ අවස්ථාව. ඒ කියන්නේ මේක ගොඩක් වැදගත් අදියරක්.
ඇත්තටම තොරතුරු පද්ධතියේ සාර්ථකභාවය රඳා පවතින්නේ නිවැරදිභාවය රඳා පවතින්නේ කේතනය කිරීම කියන අවස්ථාව මත. ඒ නිසා පරිගණක වැඩසටහන කේතනය කිරීම තමයි මෙන්න මේ පියවරේදී සිද්ධ වෙන්නේ. එහෙනම් තුන්වෙනි අධීර විදිහට විසඳුම කේතකරණය කිරීම අවස්ථාව සලකන්න පුළුවන්. coding of the solution. මේ අධීර සම්පූර්ණ කරාට පස්සේ අපිට යන්න පුළුවන් හතරවෙනි අවස්ථාවට. ඒ කියන්නේ විසඳුම පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම. testing and debugging. එහෙමනම් අපි බලමු විසඳුම පරීක්ෂා කිරීමේ ක්‍රම මොනවද කියලා. මෙතන පුතේ දුවේ අනුපිළිවෙලට තමයි මේ පරීක්ෂා කිරීමේ පියවර 4 සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ ගැන හොඳින් අවධානය යොමු කරමු. පළවෙනි පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය තමයි ඒකක පරීක්ෂාව. එහෙම නැත්නම් යුනිට් ටෙස්ටිං. ඒකක පරීක්ෂාව කියලා කියන්නේ පද්ධතියේ ඒකක වෙන වෙනම පරීක්ෂාවට ලක් කරනවා. ඒ හරහා දෝෂ හඳුනගෙන ඒ දෝෂ තිබේ නම් ඒවා නිවැරදි කිරීම මේ අවස්ථාවේදී සිදු කරනවා. ඊළඟ දෙවෙනි ක්‍රමය තමයි සමස්ත පරීක්ෂාව. ඒකක පරීක්ෂාව නිම කිරීමෙන් පසු අපි යොමු වෙන්නේ සමස්ත පරීක්ෂාවට. ඒ කියන්නේ ඉන්ටිග්‍රේටඩ් ටෙස්ටිං කියන එකට. සමස්ත පරීක්ෂාවේදී සිද්ධ වෙන්නේ ඒකක වශයෙන් වෙන් කරලා පරීක්ෂා කරන ලද සියලුම ඒකක නිසි ලෙස ඒකාබද්ධ කරලා සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීම. ඒනොත් අඳුන ගන්න දෝෂ තියෙනවා නම් ඒවා නිවැරදි කිරීම කළ යුතුයි. ඊළඟට තුන්වෙනි පියවර විදිහට අපි යොමු වෙනවා පද්ධති පරීක්ෂාවට. සිස්ටම් ටෙස්ටිං. මෙතෙන්දී අපි පද්ධති පරීක්ෂාව කියන වචනය නිවැරදිව භාවිතා කරන්න ඕනේ. පද්ධතිය පරීක්ෂාව කිව්වොත් මෙතෙන්දී අවධානය යොමු වෙන්නේ සම්පූර්ණ පද්ධතිය ගැන. ඒ නිසා අපි මේ තුන්වෙනි ක්‍රමවේදය අපි හඳුන්වනවා පද්ධති පරීක්ෂාව විදිහට. පද්ධති පරීක්ෂාව කියලා කියන්නේ මොකක්ද? සම්පූර්ණ පද්ධතියට අදාළ ආදාන ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිදානය ලැබෙයිදයි පරීක්ෂා කරනවා. තවත් හොඳ ක්‍රමවේදයක්. ඒකක පරීක්ෂාවෙන් පස්සේ සමස්ත පරීක්ෂාව සිදු කරාට පස්සේ එතනින් පස්සෙත් අපි තුන්වෙනි පියවරේදී බලනවා පද්ධති පරීක්ෂාව. ඒ කියන්නේ මේ තොරතුරු පද්ධතියට ඇත්තටම අපි ලබා දෙන ආදාන කරන තත්ත්ව තියෙනවනේ. අන්න ඒ දේවල් ටික ආදාන කරලා ඒක සැකසීමකට භාජනය කළා මේ තොරතුරු පද්ධතිය හරහා ඊට ගැළපෙන නිවැරදිම ප්‍රතිදානය ලැබෙනවද කියන එක සලකලා බලන්න. ගොඩක් හොඳ අවස්ථාවක්. එතෙන්දිත් දෝෂ තිබුණොතින් හඳුනගෙන ඒ දෝෂ නිවැරදි කරගන්න පුළුවන් අවස්ථාව අපිට ලැබෙනවා. මේ විදිහට තුන් වතාවක් සහතික කරගත්තට පස්සේ අපි හතරවෙනි පරීක්ෂා ක්‍රමවේදයේ විදිහට සලකනවා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. acceptance testing. ඒ කියන්නේ අපි මේ තොරතුරු පද්ධතිය ඇත්තටම භාවිතා කරන පරිශීලකයන්ට මේක යම්කිසි කෙටි කාලච්ඡේදයක් සඳහා භාවිතයට ඉඩ සලස්සලා ඒ පරිශීලකයන් හරහා අපි දැනගන්නවා මේ පද්ධතියේ තියෙන දෝෂ මොනවද කියලා. ඒ දෝෂ හඳුනගෙන ඒව නිවැරදි කරනවා. එතෙන්දී මේ පියවර 4 සම්පූර්ණ වෙනකොට අපේ තොරතුරු පද්ධතිය ගොඩක් දුරට දෝෂ වලින් රහිත නිවැරදි දෝෂ හඳුනාගත්තා නම් ඒ දෝෂ නිවැරදි කරගත්ත සාර්ථක තොරතුරු පද්ධතියක් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ පද්ධති පරීක්ෂණය අවසන් කර අවසානයේදී සිදු කරන පරීක්ෂාව. ඒකෙදි පරිශීලකයන්ට පද්ධතිය භාවිතා කිරීමට ඉඩ සලස්සනවා. පරිශීලකයාට යෝජිත පද්ධතිය අනුමත කිරීම හෝ නිවැරදි කළ යුතු තැන් පෙන්වා දීම මෙහිදී කරන්න පුළුවන්. එහෙනම් මේ ආකාරයට පිළිවෙලින් ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව සහ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන අවධීන් 4 සම්පූර්ණ කරද්දී අපේ මූලික අවධිය වෙන පද්ධති පරීක්ෂා කිරීම සහ දෝෂ නිරාකරණය කිරීම කියන කොටස සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊළඟට අපි යොමු වෙන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ 5 වෙනි පියවරට. ඒ කියන්නේ දෝෂ හඳුනගෙන නිවැරදි කරගත්තට පස්සේ දැන් අපිට තියෙන්නේ පද්ධතිය පිහිටවීම. ඒ කියන්නේ deployment of the system. deployment of the system. පද්ධතිය පිහිටවීම. පද්ධතිය පිහිටවීම කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී තමයි ඒ තොරතුරු පද්ධතියේ පරිශීලකයා වෙත අපි මේ තොරතුරු පද්ධතිය ස්ථාපනය කරලා දෙන්නේ භාවිතා කිරීම සඳහා. එහෙමනම් ඒ පද්ධතිය ස්ථාපනය කිරීම නැත්නම් නව පද්ධතිය පිහිටවීම සඳහා ක්‍රමවේද කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ක්‍රමවේද අතුරින් අපි කැමැතිම ක්‍රමය අපිට තෝරගන්න පුළුවන්. එකක් තමයි ඍජු පිහිටුවීම. ඍජු පිහිටුවීම කියලා කියන්නේ අපි දැනට පවත්වාගෙන ආපු පැරණි පද්ධතිය නවතා දමලා නව පද්ධතිය ස්ථාපනය කරලා අපි සම්පූර්ණයෙන්ම ගමන් කරන්නේ ක්‍රියාවලිය ගමන් කරන්නේ නව පද්ධතිය හරහා.
එහෙමනම් පැරණි පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදු කරනු ලබයි. උදාහරණයක් විදිහට අපි හිතමු අපි මේ වෙනකම් පුස්තකාලයේ පවත්වාගෙන ආවේ අත්විරු තොරතුරු පද්ධතියක් කියලා. ඒ කියන්නේ පැරණි පද්ධතිය. ඒ පැරණි පද්ධතිය නවතා දමලා නව පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසු ක්‍රියාත්මක කරගෙන යනවා. ඒකට අපි කියනවා ඍජු පිහිටුවීම කියලා. දෙවෙනි පිහිටුවීමේ ක්‍රමවේදය තමයි සමාන්තරව පිහිටුවීම. සමාන්තර පිහිටුවීම නැත්නම් parallel deployment. parallel deployment එහෙමත් නැත්නම් සමාන්තර පිහිටුවීම කියලා කියන්නේ පවතින පැරණි පද්ධතිය සහ නව පද්ධතිය කියන පද්ධතීන් දෙකම එකවර ක්‍රියාත්මක කිරීම. ඇයි අපි එහෙම කරන්නේ? එතකොට අපිට එක සැරේ වැඩ දෙකක් කරන්න වෙනවනේ. මොකද පද්ධතියේ ක්‍රියාවලිය සැකසීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමවේදයටත් සිද්ධ කරන්න වෙනවා, නව ක්‍රමවේදයටත් සිද්ධ කරන්න වෙනවා. මෙතෙන්දී අපිට එකම වැඩේ දෙවරක් බැගින් කරන්න වෙනවා. හැබැයි මෙතෙන්දී අපිට වාසියක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? පැරණි පද්ධතිය පවත්වාගෙන යන ගමන්ම නව පද්ධතියක් ක්‍රියාත්මක කිරීම හරහා අපිට යම්කිසි පද්ධතියේ අපි හඳුනා නොගත්, ඒ කියන්නේ දෝෂ පරීක්ෂාවේදී හඳුනා නොගත් ගැටලුවක් ක්‍රියාත්මක කරගෙන යාමේදී ඇති වුණොත් අපිට ඒ හරහා පද්ධතිය අකර්මණ්‍ය වීම, එහෙම නැත්නම් පද්ධතියේ ඇන හිටීමක් සිදුවීම වළක්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ නව පද්ධතියේ යම්කිසි දෝෂයක් මතුවනොත් අපිට පද්ධතියේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා පැරණි පද්ධතිය හරහා. උදාහරණයකින් අපි සැලකුමු. පුස්තකාලයේ තියෙන තොරතුරු පද්ධතිය පැරණි ක්‍රමවේදයට, ඒ කියන්නේ අන්තිරු ක්‍රමයටත් ක්‍රියාත්මක වෙනවා. පරිගණක පාදක තොරතුරු පද්ධතියක් විදිහට නව පද්ධතිය ඇසුරෙනුත් ක්‍රියාත්මක වෙනවා. මේ ටික කාලයකටයි අපි මේ දෙවිදියටම එකවර ක්‍රියාත්මක කරන්නේ. එතෙන්දී නව තොරතුරු පද්ධතියේ ගැටලුවක් නැත්නම් දෝෂයක් මතුවොත් පුස්තකාලයේ පොත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය නවත්තන්න අපිට වෙන්නේ නැහැ. ඒ ක්‍රියාවලිය පැරණි පද්ධතිය හරහා අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සමාන්තර පිහිටුවීම හරහා පැරණි පද්ධතියත් නව පද්ධතියත් එකවර ක්‍රියාත්මක කිරීම මගින් පද්ධතියේ දෝෂයක් මතුවොත් පද්ධතියේ ක්‍රියාවලිය අකර්මණ්‍ය වීම වළක්වගෙන අවධානයකින් තොරව අපිට දෝෂ රහිතව ඉදිරියට ක්‍රියාවලිය පවත්වාගෙන යෑමේ හැකියාව ලැබෙනවා. ඒක අපිට වාසියක්. තුන්වෙනි විදිහ නියමමය පිහිටවීම. එහෙම නැත්නම් pilot deployment. මොකක්ද මේ pilot deployment කියන්නේ? අපි හිතමු මෙහෙම උදාහරණයකින්ම සැලකමු. අපි යම්කිසි තොරතුරු පද්ධතියක්. එහෙම නැත්නම් අපි හිතමු පාසලක පාසල් කළමනාකරන පද්ධතියක් හඳුන්වලා දුන්නා කියලා. ඒ පාසල් කළමනාකරන පද්ධතිය අපි 6 වසරේ සිසුන් සඳහා මුලින්ම ස්ථාපනය කළ ක්‍රියාත්මක කරනවා. එතෙන්දී නියමමය පිහිටුවීමේදී අපි තෝරාගත් එක් ශ්‍රේණියක් සඳහා නැත්නම් තෝරාගත් යම්කිසි කණ්ඩායමක් සඳහා අපි ක්‍රියාත්මක කරන නව පද්ධතිය සාර්ථක වුවොත් ඉන්පසු අනෙකුත් සියලුම පාර්ශව වෙත මේ පද්ධතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ කියන්නේ 6 වසරේ ගෙනුම් කළමනාකරන පද්ධතිය සාර්ථක වුණොත් පාසලේ අනෙකුත් සියලුම ශ්‍රේණි සඳහා මේ ගෙනුම් කළමනාකරන පද්ධතිය භාවිතා කරන්න පුළුවන්කම ලැබෙනවා නියමමය පිහිටුවීම හරහා. හතරවෙනි විදිහ තමයි අධීරමය පිහිටුවීම. එහෙම නැත්නම් phase deployment. අධීරමය පිහිටුවීම කොහොමද නියමමය පිහිටුවීමෙන් වෙනස් වෙන්නේ? අපි මේක අඳුනගන්න එක අපේ විභාගයේදී ගොඩක් වැදගත් වෙනවා. අධීරමය පිහිටුවීමක් කියලා කියන්නේ දුවේ පුතේ අපි ඉස්සෙල්ලා උදාහරණයක් සලකලා බැලුවොත් පාසලේ 6 වසරේ ශ්‍රේණියට අඳුන්වලා දීපු ඉගෙනුම් කළමනාකරන පද්ධතිය සාර්ථක වුණොත් ඉන්පසු අපි ඒක හඳුන්වලා දෙනවා 7 ශ්‍රේණියේ දරුවන්ට. 7 ශ්‍රේණියේ මේ පද්ධතිය සාර්ථක වෙනින් වුණොත් ඒ කියන්නේ ක්‍රියාත්මක වුණොත් අපි ඊට පස්සේ මේක 8 ශ්‍රේණියට ස්ථාපනය කරනවා. අන්න ඒ වගේ අධීරෙන් අධීර ක්‍රියාත්මක කිරීමක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. අධීරෙන් අධීර පද්ධතිය පිහිටුවීම හරහා අපේ නව පද්ධතිය ස්ථාපනය වෙන්නේ එහෙනම් අවසාන අධීරත් සම්පූර්ණ කළාට පස්සේ ඒ දක්වාම අධීරෙන් අධීර පද්ධතිය ස්ථාපනය කරනවා නැත්නම් පද්ධතිය පිහිටුවනවා. එහෙමනම් අධීරමය පිහිටුවීමේදී නව පද්ධතිය අධීර වශයෙන් ස්ථාපනය කෙරේ. සාර්ථක වන සෑම අධීරක්ම ඊළඟ අධීරට ගමන් කරන අතර අවසාන අධීර සම්පූර්ණ වන විට පැරණි පද්ධතිය නව පද්ධතිය මගින් සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය වී ඇති බව අපිට කියන්න පුළුවන්.
එහෙමනම් දැන් අපි එන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අවසාන අදියරට. ඒ කියන්නේ පද්ධති නඩත්තු කිරීමට. Maintenance of the system. ඇයි අපිට පද්ධති නඩත්තුවක් අවශ්‍ය වෙන්නේ? පුතේ දුවේ වාහනයක් වුණත් අපි පාවිච්චි කරනකොට වරින් වර ඒ වාහනේ නඩත්තු කරන්න, රිපෙයාර් කරන්න අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේ තමයි තොරතුරු පද්ධතියකුත් නඩත්තු කරන්න අවශ්‍ය වෙන හේතුන් ඇති වෙන්න පුළුවන්. මොනවද ඒ හේතු? ඇයි අපිට පද්ධති නඩත්තුවක් අවශ්‍ය වෙන්නේ? පද්ධති නඩත්තුවක් අපිට අවශ්‍ය වෙන්න පුළුවන් ප්‍රධාන කාරණා තුනක් සලකලා බලන්න පුළුවන්. එකක් තමයි පද්ධතිය අපි නිමවීමෙන් පසු ඒ පද්ධතියේ දෝෂ පරීක්ෂා කිරීම සහ නිවැරදි කිරීම සිදු කළා. එහිදී හඳුනා නොගත් ගැටලුවක් පද්ධතිය පිහිටුවීමෙන් පස්සේ අපි හඳුනාගත්තුදින් අපිට මේකේ දෝෂයක් මතුණා කියලා අතහැරලා දාන්න බෑ. මේ දෝෂය නිවැරදි කර ගැනීමයි කරන්න ඕනේ. ඒ නිසා පද්ධති නඩත්තු කිරීමේ පියවරේදී අපිට සිද්ධ වෙනවා පවතින පද්ධතිය කියන්නේ නව පද්ධතියේ යම්කිසි දෝෂයක් ඇති වුණොත් ඒ දෝෂය නිවැරදි කර ගැනීම. ඒක එක හේතුවක්. තවත් හේතුවක් තමයි අපි හිතමු අපිට නව තාක්ෂණයක් මේ පද්ධතියට නව පද්ධතියට ආදේශ කරගන්න ඕන වුණා කියලා. මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්. අපි හිතමු අපේ නව පද්ධතිය සකස් කරේ දත්ත ආදාන කිරීමට යතුරු පුවරු සහ මුස්කේ භාවිතා කරන්න. නමුත් ටික දවසකින් අපි දැනගන්නවා අපිට ඊට වඩා ලේසියි මේකට තීරුකේත හරහා දත්ත ආදාන කරන එක කියලා. එතකොට අපිට මෙතෙන්ට ඒ තාක්ෂණය ආදේශ කර ගැනීම පමණයි කරන්න තියෙන්නේ. සහ පොඩි වෙනස්කම් ටිකක් විතරයි. ඒ නිසා අපිට පුළුවන් මෙතෙන්දී නව තාක්ෂණය ඇතුළත් කරන්න පද්ධතියේ නඩත්තුවක් සිද්ධ කරන්න. ඊළඟට තවත් කාරණයක් අපිට සලකන්න පුළුවන්. ඒ තමයි අපි සකස් කරපු පද්ධතියේ අපි මුලින් හඳුනා නොගත් නව අවශ්‍යතාවයක් මේ නව පද්ධතිය වෙත ඇතුළත් කරන්න ඕන වුණොත් අන්නේ නව අවශ්‍යතාවය ඇතුළත් කිරීම සඳහා පද්ධතියේ සුළු වෙනස්කම් සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඔන්න ඔය කියන කාරණා තුන. ඒ කියන්නේ පද්ධතියේ නව දෝෂයක් හඳුනා ගැනීම නිසා එම දෝෂය නිවැරදි කිරීමට. ඒ වගේම පද්ධතියට නව තාක්ෂණයක් ආදේශ කිරීමට. ඒ වගේම පද්ධතියේ සඳහා නව අවශ්‍යතාවයක් ඇතුළත් කිරීම යන කාරණා තුනෙන් එකක් හෝ කිහිපයක් සම්පූර්ණ කර ගැනීම සඳහා පද්ධති නඩත්තු කිරීමක් අවශ්‍ය වෙන්න පුළුවන්. එහෙම නන්දුවේ පුතේ අපි මේ අවදීන් 6 සම්පූර්ණ කරනකොට අපේ පද්ධතියේ නැත්නම් අපි සකස් කරන ලද නව පද්ධතිය සම්පූර්ණ වෙනවා කියලා අපිට සලකන්න පුළුවන්. පළවෙනි පියවර තමයි අවශ්‍යතා හඳුනා ගැනීම. දෙවෙනියට විසඳුම සැලසුම් කිරීම. තුන්වෙනි පියවර විසඳුම කේතකරණය කිරීම. හතරවෙනි පියවර විසඳුම පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම නැත්නම් දෝෂ නිවැරදි කිරීම. පස්වෙනි පියවර පද්ධතිය පිහිටුවීම. හයවෙනි පියවර පද්ධතිය නඩත්තු කිරීම. එහෙනම් මේ අවස්ථා 6 නැත්නම් මේ අවදීන් 6 පසු කරනකොට අපිට තොරතුරු පද්ධතියක් සකස් කරලා අවසන් කරගන්න පුළුවන්. එහෙම සකස් කරගන්න තොරතුරු පද්ධතියක් අපිට අපි කියන ආකෘතීන් කිහිපයකට සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ පද්ධතියක් ගොඩනගන සංවර්ධන පියවරේ තියෙන පියවරයන් 6ම අපි කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න පුළුවන් විවිධ ක්‍රම. ආකෘතීන් 4ක් අපිට සඳහන් කරලා තියෙනවා අපේ විෂය නිර්දේශයේ. පළවෙනි එක තමයි දියැලි ආකෘතිය, waterfall model. දෙවෙනි ආකෘතිය පුනර්කරන වෘත්ති ආකෘතිය, iterative incremental model. තුන්වෙනි ආකෘතිය මූලාදර්ශ ආකෘතිය, prototype model. සර්පිල ආකෘතිය, spiral model. මේකෙන් අපි ටිකක් ගැඹුරින් කතා කරනවා දියැලි ආකෘතිය සහ පුනර්කරන වෘත්ති ආකෘතිය කියන දෙක. මේ දෙකේ වෙනස අපි හඳුනා ගන්න ඕනේ. මොකක්ද දියැලි ආකෘතිය කියලා කියන්නේ? පුතේ දුවේ දියැලක් හැම වෙලාවෙම ගමන් කරන්නේ කොහොමද? දියැලක් ගලා හැලෙන්නේ ඉහළ සිට පහළට. එහෙමනම් අන්න ඒ අර්ථයෙන් තමයි මේ පියවරත් අපි සඳහන් කරන්නේ. දියැලි ආකෘතිය. අපි පද්ධතිය සංවර්ධනය කිරීමේ ජීවන චක්‍රයේ තියෙන පියවරයන් 6 පිළිවෙලින් එක් පියවරක් අවසන් කිරීමෙන් දෙවන පියවරෙන් පසු දෙවන පියවරටත් ආදී වශයෙන් අනුපිළිවෙලින් එක් පියවරක් සම්පූර්ණයෙන් නිම කර ඊළඟ පියවරට ගමන් කරනවා. එහෙමනම් එන්නේ ආකෘතිය දියැලි ආකෘතිය විදිහට හඳුන්වන්න පුළුවන්. මේකෙදි අපිට මෙන්න මේ ලක්ෂණ ටික හඳුනා ගන්න පුළුවන්. දියැලි ආකෘතිය කලාප ලෙස පද්ධති සංවර්ධන තොරතුරු පද්ධතියක් සඳහා උදාහරණයකි. ජීවන චක්‍රයේ පියවර රේඛීය ලෙස ක්‍රියාත්මක කිරීම. දියැලි ආකෘතියෙන් පෙන්වා දෙයි. මෙම ආකෘතිය මගින් පද්ධතිය ගොඩනැගීමේදී
පළමුව අවශ්‍යතා හොඳින් හඳුනාගත යුතුයි. ඇයි අපි පළමුව අවශ්‍යතා හොඳින් හඳුනාගත යුතුයි කියන්නේ? මොකද අපි අවශ්‍යතා හඳුනා ගැනීමේ පියවර සම්පූර්ණයෙන් අවසන් කරලයි දෙවෙනි පියවර. එහෙම නැත්නම් විසඳුම සැලසුම් කිරීමේ පියවරට පැමිණෙන්නේ. දෙවෙනි පියවරේ ඉඳලා අපිට ආපස්සට ගමන් කරන්න විදිහක් නැහැ. ඒ නිසා අපි අවසන් කරන පියවරේදී ඒ පියවර සම්පූර්ණයෙන්ම සාර්ථක ලෙස නිම කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා පළමුව අවශ්‍යතා හොඳින් හඳුනාගත යුතුයි. ඊළඟට එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් පසු අනෙක් පියවර ආරම්භ වෙනවා. සංවර්ධක පද්ධතියේ අවසාන ප්‍රතිඵලය අපිට දැක ගන්න ලැබෙන්නේ අවසාන අතියරේදී. ඒ නිසා අපිට බලාපොරොත්තු නොවෙච්ච ප්‍රතිඵලයක් එන්න පුළුවන් අපි පද්ධතිය සම්වර්ධනය කිරීම නිවැරදිව සිද්ධ නොකළා නම්. ඊළඟට අපි බලමු පුනර්කරන වෘද්ධි ආකෘතිය. iterative incremental model. මේකෙදි පුනර්කරණය කියන වචනේ අර්ථය මොකක්ද? පුනර්කරණය කියන්නේ නැවත නැවත සිදු කරනවා කියන එක. එහෙනම් අපි පළමුව හඳුනා ගන්න යම් අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව පද්ධතිය සකස් කරලා අවසන් කරන්න පුළුවන්. ඉන්පසු අපි තවත් අවශ්‍යතාවයක් හඳුනාගත්තා නම් ඒ අවශ්‍යතාවය ඇතුළත් කිරීම සඳහා මේ පද්ධතිය සංවර්ධනය කරන්න පුළුවන්. මේ ආකාරයෙන් වරින් වර අපි හඳුනා ගන්න අවශ්‍යතා ඇතුළත් කිරීම සඳහා නව පද්ධතියේ සංවර්ධන කටයුතු සිදු කරන්න පුළුවන්. එහෙමනම් මේකෙදි වරින් වර ආකෘතිය සංවර්ධනය වරින් වර තොරතුරු පද්ධතිය සංවර්ධනය වීමක් සිද්ධ වෙනවා. මේ ආකෘතියේ ලක්ෂණ විදිහට මෙම සංවර්ධන ආකෘතියේ ප්‍රධාන අදහස වන්නේ එක් වතාවකට එක් කුඩා කොටසක් බැගින් නැවත නැවත පුනර්කරණය වන්නා වූ සහ සෑම පුනර්කරණයකදීම වැඩි දියුණු වන්නා වූ ආකාරයට පද්ධතිය සංවර්ධනය කිරීමයි. ඒ වගේම පද්ධති සංවර්ධකයන් හට තමන්ට පෙර පියවරයන් වලදී ලබාගත් දැනුම භාවිතා කිරීම මෙහිදී ලැබෙන වාසියක්. ඊට අමතරව පද්ධතියේ අවශ්‍යතාවයක් සරලව ක්‍රියාත්මක කිරීම සඳහා නැවත නැවත පුනර්කරණය කරමින් පද්ධතිය සංවර්ධනය කිරීමේ හැකියාව ලැබෙනවා. සෑම පුනර්කරණයකදීම පද්ධති සැලසුමෙහි වෙනස්කම් සිදු කරමින් පද්ධතිය සංවර්ධනය කළ හැකි වෙනවා. ඒ නිසා දුවේ පුතේ එහෙමනම් දියැලි ආකෘතිය සහ පුනර්කරණ වෘද්ධි ආකෘතිය කියන දෙකේ වෙනස අපි පැහැදිලිව හඳුනා ගන්න ඕනේ. දියැලි ආකෘතියේදී අපිට පෙර අවදීන් වලට නැවත ගොස් වෙනස් කිරීම සිදු කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අවශ්‍යතා මුලින් නිවැරදිව හඳුනාගත යුතුයි. නමුත් පුනර්කරණ වෘද්ධි ආකෘතියේදී අපිට වරින් වර නව අවශ්‍යතා ඇතුළත් කරමින් පද්ධතිය සංවර්ධනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරින් අනෙකුත් ආකෘතීන් දෙකත් අපි මතක තියාගමු. මූලාදර්ශ ආකෘතිය සහ සර්පිල ආකෘතිය. මේ ආකෘතීන් හතර හරහා පද්ධතිය සංවර්ධනය කිරීම සිද්ධ කරන්න පුළුවන්. එහෙමනම් මේ කතා කරපු විෂය කොටස් වලින් ඔයාලගේ 11 ශ්‍රේණියේ දෙවන පාඩමේ විෂය කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය වුණා කියලා සෑහීමටපත් වෙනවා. මේ ලබාගත් දැනුම ඔයාලගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා හොඳින් යොදා ගන්න. ඔයාලා හැමෝටම ස්තුතියි.